පෙරවරු 8 පසුවේ විනාඩි 3යි දැන් වේලාව. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයයි. ධර්මානුශාසනාව අද දවසේ ගෞරවනීය දේශකයන්න් වහන්සේ දොඩම්තලාව ධම්මගිරි ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපාද පුහුල්වැල්ලේ සාරද ස්වාමින් වහන්සේ. ධර්මදේශනාවේ පින්බර දායකත්වයන් මුරුතලාව දොඩංවල සුමිත් කුමාර ජයවර්ධන මහත්මයා සමග ප්‍රශාන්ති කුමාරි මහත්මිය, පානදුර උයන්කැලේ පාර ස්වර්ණා වීරවර්ධන මහත්මිය සමග යෙහෙලියන් පිරිස, කුරුණෑගල බමුණාවල පිංවල පිටියවත්ත HMM බණ්ඩාර මහත්මයා ඇතුළු පිරිස, පහත්ගම හරීන්ද්‍ර සොයිසා මහතා සමග ලලනේද සොයිසා මහත්මිය, අඟුණකොළ පැලැස්ස හැඩකැටිය අංක 9 නිවසේ පදිංචි බී ඒකනායක මහත්මිය සමග පානදුර ගොරකපොළ නිලන්ත පීරිස් මහත්මයා සමග ඉනෝකා ලසන්ති මහත්මියයි. සදහැවතුනේ, ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලය සමාදන් වීමට අපේ নমස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්සේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආම බන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අහං හි බෝඝෝතම එවං වාදී එවං දිට්ඨි සබ්බං මේ නකමති තී. වන්දනීය පූජනීය ලෝකවාසී ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්වත්නි, ශාන්තිනායක සම්මා සම්බුදු රජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වීමත් එක්කම විෂම කාන්තාරයක යන පුද්ගලයෙකුට පිරිසකට අනෝරා වැස්සක් වැටුණා වගේ සංසාර ගමනේ ජාති ජරා ව්‍යාධි ශෝක පරිදේවයන්ගෙන් දැවෙමින් පිච්චෙමින් යන සසරගත සත්වයාට ඒ තථාගතයන් වහන්සේගේ පහළවීම, ඒ තථාගතයන් වහන්සේගේ ධර්මය චිත්තසංතානය නිවාලන අමාවැස්සක් වගේ. ඒ උතුම් ධර්මයේ අමාවැස්සෙන් අපේ ජීවිත තෙමෙනකොට ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් දුරු වෙලා හිතට ඇතිවෙන සහනය, හිතට ඇතිවෙන විවේකය, හිතට ඇතිවෙන නිවීම, සැනසෙල්ල මෙච්චරයි මෙපමණයි කියලා කියන්න බෑ. අපේ උත්සාහය, අපේ වෑයම, ඒ අපි අත්දකින සැනසීම, ඒ අපි අත්දකින විවේකය සදාකාලික සැනසීමක්, සදාකාලික විවේකයක් බවට පත් කරගන්න. ජීවිතයේ අවුරුදු 20ක් 30ක් 40ක් 50ක් 60ක් 70ක් ආදී වශයෙන් අත්දකලා තියෙන පිනුදුන්ට මේ ජීවිතය කොච්චර දුකක්ද, ජීවිතය කියන්නේ මහා වේදනා ගොඩක් නේද, ජීවිතය කියන්නේ මහා පීඩා ගොඩක් නේද කියලා මේ වෙනකොටත් හොඳට දැනෙලා තියෙනවා. එහෙම දැනුණත් අපිට සසර දුකෙන් සදහටම නිදහස් වෙන්නට නම් ක්‍රමානුකූල වැඩපිළිවෙලක අපි යෙදෙන්න ඕනේ. ධර්ම පුහුණුව කියලා කියන්නේ අන්නේ වැඩපිළිවෙල. දුක දැනුණත්, ජීවිතේ දුකයි කියලා දැනුණත්, තවත් සසර ගමනේ යන්න බෑ කියලා දැනුණත් අපිට සසරෙන් ගැලවෙන්න බෑ. සංසාරේ යන්නට වෙන හේතු තියෙන නිසා අන්නේ හේතු ටික ඉවත් වෙන්නට අදාළ ධර්ම පුහුණුව තුල අපි හික්මෙන්න ඕන. ඒ ධර්ම පුහුණුව තුළ හික්මෙනකොට සසරෙහි යන්න තියෙන හේතු ටිකෙන් ටික අඩු වෙලා, ටිකෙන් ටික ෂය වෙලා ඒක මොහොතක් එනවා සසර ගමන නතර කරවන අවබෝධය සිද්ධ වීම කියන එක. අද දවසේ යන්නේ එහෙම ධර්ම පුහුණුව තුළින් අවබෝධය කරා යන්නට බලාපොරොත්තු වෙන අපේ පින්නතුන්ට තෝරාගත් සූත්‍ර ධර්මයක්. මේ සූත්‍ර ධර්මය මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙලා තියෙන සූත්‍ර ධර්මයක්. දීඝනක කියන සූත්‍ර ධර්මය. බුදුරජාණන් වහන්සේගේ මහා ශ්‍රාවක උතුමන් වහන්සේ නමක් තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ කියලා කියන්නේ. මේ සාරිපුත්ත මහරහතන් වහන්සේත් සම්මා සම්බුදුරජාණන් වහන්සේත් පින්වත්නි රජගහනුවර ගිජුකුළු පර්වතයේ සූකර කත කියන ලෙනේ වැඩ වාසය කරන අවස්ථාවක සාරිපුත්තයන් වහන්සේට ගිහි කල ඥාතීත්වයෙන් සමීපත්වයක් දැරූ එක්තරා පුද්ගලයෙක් බුදුරජාණන් වහන්සේ හමු වෙන්නට මේ ස්ථානයට පැමිණෙනවා. ඒ පැමිණුනේ දීඝනක කියන පිරිවැජියා. මේ දීඝනක කියන පිරිවැජියාගේ ඥාතීත්වය අනුව මාම තමයි සාරිපුත්තයන් වහන්සේ. මේ වෙනකොට සාරිපුත්තයන් වහන්සේ පින්වත්නි අරිහත්ත්වය සාක්ෂාත් කරලා තිබෙන්නේ නැහැ. එදා පස්වගු මහණුන් වහන්සේලා අතර හිටපු අස්සජි කියන මහා තෙරුන් වහන්සේගෙන්, උතුමන් වහන්සේගෙන් යේ ධම්මා හේතුප්පබවා කියන හේතුඵල ධර්මය, හේතුඵල න්‍යාය ප්‍රකට වුණ ඒ දහම් පරියාය ශ්‍රවණය කිරීමෙන් සෝතාපන්න වෙලා ඊළඟට ශාසනය තුල ශාසන බ්‍රහ්මචර්යාවේදීමින් තමයි සාරිපුත්තයන් වහන්සේ මේ වෙනකොට කාලය ගත කරමින් හිටියේ. ඉතින් මේ සාරිපුත්තයන් වහන්සේ අරිහත්ත්වයට පත් වෙන්නට හේතුන සූත්‍රයක් තමයි එතකොට මේ දීඝනක සූත්‍රය කියලා කියන්නේ. සාරිපුත්තයන් වහන්සේගේ ඥාති පුත්‍රයෙකුට මේ ධර්මයේ දේශනා කරද්දී, මේ සූත්‍ර දේශනාව සිද්ධ කරද්දී
තථාගතයන් වහන්සේට සිටගෙන පවන් සලමින් සිටි සාරිපුත්තයන් වහන්සේ අරිහත්ත්වය සාක්ෂාත් කරනවා. ඒ නිසා ශාසන ධර්මයේ තුල ශාසන ඉතිහාසයේ තුල වටිනා මාණික්කයක් වගේ මාණික්ක රත්නයක් වගේ දර්ශනය වෙන සූත්‍ර ධර්මයක් තමයි දීඝනක සූත්‍රය. ඇයි සාරිපුත්තයන් වහන්සේට අරිහත් මාර්ග හිත ඉපදුනේ මේ සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීම තුල. පින්නත්ති බුදුරජාණන් වහන්සේ දවසක් ආනන්දයන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලා සමග සාකච්ඡාවක දෙමින් ඉන්න අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ආනන්දයන් වහන්සේගෙන් විමසනවා ආනන්ද ඔබට සාරිපුත්තයන් වහන්සේ රුචිත කියලා. ඉතින් ඒ වෙලාවේ ආනන්දයන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේ පිළිබඳව හරි අපූර්ව විග්‍රහයක් කරනවා. ආනන්දයන් වහන්සේ සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේ පණ්ඩිතයි. සාරිපුත්තයන් වහන්සේ මහා ප්‍රඥයි. බුදුරජාණන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේ පෘතු ප්‍රඥයි. පෘතු ප්‍රඥයි කියලා කියන්නේ විවිධ ශේස්ත්‍රයන් පිළිබඳව ඥානයක් තියෙනවා කියන අර්ථය. ඊළඟට සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ ආනන්ද සාරිපුත්තයන් වහන්සේ හාස බහුල ප්‍රඥාවෙන් යුක්තයි. හාස බහුල ප්‍රඥාවෙන් යුක්තයි කියන්නේ සතුට බහුල ප්‍රඥාවෙන් යුක්තයි කියන එක. ඊළඟට සඳහන් කරන භාග්‍යතුන් වහන්සේ තථාගතයන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේ ජවන ප්‍රඥාවෙන් යුක්තයි. ජවන ප්‍රඥාව කියලා කියන්නේ වහා අවබෝධ වෙන සුළු යෝනෑම කාරණාවක්. ඊළඟට සඳහන් කරනවා සාරිපුත්තයන් වහන්සේ තීක්ෂණ ප්‍රඥාවෙන් යුක්තයි. තියුණු නුවණක් තියෙනවා. ඊළඟට සාරිපුත්තයන් වහන්සේ නිර්වේදක ප්‍රඥාවෙන් යුක්තයි. ඊළඟට සාරිපුත්තයන් වහන්සේ ප්‍රත්‍ය බහුල නැති අල්පේච්ඡ ජීවිතයක් ගත කරන උතුමන් වහන්සේ නමක්. ඊළඟට සාරිපුත්තයන් වහන්සේ ලද දෙයින් සතුටු වෙමින් ජීවත් වෙන උතුමන් වහන්සේ නමක්. සන්තුෂ්ටිය තුල ජීවත් වෙන උතුමන් වහන්සේ නමක්. මෙන්න මේ විදියට බුදුරජාණන් වහන්සේ විමුසූ පැනයට ආනන්දයන් වහන්සේ කරුණු කාරණා ඉදිරිපත් කරද්දී මේ අවස්ථාවට සම්බන්ධ වෙලා සිටියා සුසීම කියන දිව්‍ය පුත්‍රය ඇතුළු මහා දිව රාජ්‍ය සමූහයක්. සඳහන් කරලා තියෙනවා පින්නාති මේ සූත්‍ර ධර්මයේ මේ සාරිපුත්තයන් වහන්සේගේ ගුණ ගැන ආනන්දයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සාකච්ඡා කරනකොට හරියට රන් පළසකලු වෙරළු මිනක්සේ ඒ ගුණ ඇහෙනකොට සුසීම දිව පුත්‍රය ඇතුළු මහා දිව රාජයන් බැබලෙන්න පටන් ගත්ත කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා වලාකුළු පහන් වෙච්ච පාන්දරක පාන්දර අලුයම වලාකුළු පහ වෙලා ගිහිල්ලා හරියට පහන් තරුව බැබලෙන්නේ යම්සේද ඉරබඩ තරුව බැබලෙන්නේ සිකුරු තරුව බැබලෙන්නේ යම්සේද අන්න ඒ වගේ සාරිපුත්තයන් වහන්සේගේ ගුණ ඇහෙනකොට ශ්‍රද්ධාදී චෛතසික ධර්ම වර්ධනය වෙලා බලවත් වෙලා සියලු දෙවිවරු බැබලෙන්න පටන් ගත්ත කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා සරත් කාලේ ඉර මුදුන් වුණාට පස්සේ ඉර බැබලෙන්නේ යම්සේද අන්න ඒ වගේ සාරිපුත්තයන් වහන්සේගේ අසීමාන්තික ගුණ ආනන්දයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සාකච්ඡා කරද්දී ඒව ශ්‍රවණය කරපු ඒ දෙවිවරු සරත් කාලේ අහසෙහි වලාකුළු රහිත අහසෙහි නැගෙන මුදුන් වෙන සූර්යාසේ බැබලෙන්න පටන් ගත්ත කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ සාරිපුත්තයන් වහන්සේගේ ගුණ ගැන මිනිසයන් අතර විතරක් නෙවෙයි පින්වත්නි දෙවියන් අතර විතරක් නෙවෙයි බ්‍රහ්ම රාජයන් අතර පැතිරලා තිබ්බ එච්චර මේ ශාසනයේ වාසය කරපු මහා මහෝත්තමයන් වහන්සේ නමක්. ශාසනික සංඝ රත්නයේ විශේෂයි ශාසනික තමන් වහන්සේගේ මහා සංඝ රත්නයේ කරේ මහත් කරුණාවෙන් කටයුතු කරපු මහත් ගුණවන්තව කටයුතු කරපු මෙන්න මෙච්චරක් ගුණ තියෙනවා කියලා කියන්න බැරි මහා උත්තමයන් වහන්සේ නමක් තමයි සාරිපුත්තයන් වහන්සේ. ඒ මහෝත්තමයන් වහන්සේලා වහන්සේ පවා අරිහත්ත්වයට පත් වෙන්නට හේතුන සූත්‍රයක් තමයි දීඝනක සූත්‍රය කියලා මේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙලා තියෙන්නේ. පින්නත් මේ සූත්‍රය ආරම්භ වෙන්නේ බුදුරජාණන් වහන්සේ අපි දන්නවා මේ ලෝකයට ධර්මයේ දේශනා කරද්දී අපේ හිතේ උපදින අකුසල ධර්මයන් විග්‍රහ කරලා තියෙනවා. අකුසල හැඟීම් විග්‍රහ කරලා තියෙනවා. ඒ අතර අකුසල හැඟීම් අතර සතරපාදී ඊටාම දුක්ඛිත භවයන්ට තල්ලු වෙලා යන්නට හේතු වෙන බලවත්ම අකුසලයක් තමයි දිට්ඨිය කියලා කියන්නේ. දිට්ඨිය කියන්නේ චෛතසිකයක්.
දිට්ඨිය කියන්නේ හැඟීමක්. හැබැයි ඒක වැරදි හැඟීමක්. අනේ වැරදි හැඟීමක් වුණ, වැරදි චෛතසිකයක් වුණ, වැරදි සිතුවිල්ලක් වුණ දිට්ඨිය කියන මේ සිතුවිල්ල නිසා සසරගත සක්තයෝ අප්‍රමාණ වාරයක් නැවත සතර පායට යනවා. ඒකයි සඳහන් කළේ යම් කෙනෙක් සෝතාපන්න වුණාට පස්සේ මේ දිට්ඨිය ප්‍රහාණය වෙනවා. අනිත් දිට්ඨි චෛතසිකේ ප්‍රහාණය වීමත් එක්ක සෝතාපන්න ශ්‍රාවකයා නැවත කවදාවත් සතර පායට නොයන, සතර පායට නොවැටෙන ස්වභාවයේ ශ්‍රාවකෙක් කියලා එකයි සඳහන් කරන්නේ. එතකොට මෙන්න මේ දිට්ඨිය කියන මේ චෛතසිකය විවිධ ස්වභාවයෙන් අපේ හිතවල වැඩ කරනවා. විවිධ ස්වභාවයෙන් අපේ හිතවල සකස් වෙනවා. එහෙම සකස් වෙන සංසාරගත පුරුද්දත් අපි ඇසුරු කරන අයත් හේතු වෙනවා. සමහර අවස්ථාවල සසර පුරුද්දටත් දිට්ඨිය විවිධ විදිහට වැඩ කරනවා. සමහර අවස්ථාවල අපි ඇසුරු කරන අයගෙන් අහගන්න දේවල් තුල අපිට වැරදි දෘෂ්ටි ඇති වෙලා ඒ ඔස්සේම දෘෂ්ටිගතව අපි කටයුතු කරන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන පින්නත්නි හරියට කරවිල ඇටයක් පැල කළාට පස්සේ කරවිල ඇටේ හින්දා යම්කිසි දලුවක් එනවා නම් ඒ දැල්ලත් තිත්තයි. ඒ කරවිල ඇටෙත් තිත්තයි දැල්ලත් තිත්තයි. ඊළඟට යම්කිසි කඳක් හැදෙනවා නම් ඒ කරවිල ගහේ ඒ කඳක් තිත්තයි. ඊළඟට අතු වෙනවා නම් ඒ අතුත් තිත්තයි. කොළ එනවා නම් කොළත් තිත්තයි. මල් එනවා නම් මලුත් තිත්තයි. ගෙඩි එනවා නම් ගෙඩිත් තිත්තයි. ගෙඩිය ඇතුලේ තියෙන ඇට තියෙනවා නම් ඒවත් තිත්තයි. කරවිල බීජයක් පැල කරාට පස්සේ එතනින් එහාට එන හැම දෙයක්ම තිත්ත රසය ස්වභාව කොට ගත්තා වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වැරදි දෘෂ්ටියක පිහිටියොත් යම් කිසි කෙනෙක් සසර පුරුද්දට හරි වෙනත් කෙනෙක්ගේ බලපෑමකින් හරි වැරදි දෘෂ්ටියක, වැරදි හැඟීමක, වැරදි දැක්මක පිහිටියොත් අන්නේ දැක්ම හේතු ලයාගේ හිතේ උපදින හැම සිතුවිල්ලක්ම මිත්‍යා සහගතයි. ඒ සිතුවිල්ල පිහිටල සිද්ධ වෙන හැම ක්‍රියාකාරකමක්ම මිත්‍යා සහගතයි. ඒ සිතුවිල්ල පිහිටල පිට වෙන හැම වචනයක්ම මිත්‍යා සහගත වචන. ඉතින් ඒ වගේ හරිම භයානක කෙනෙකුගේ සසරගත සත්වයන්ගේ ජීවිතේ ඔඩුදුවන පිළිකාවක් වගේ මුළු ආත්මයම වැළඳ ගන්න, ජීවිතේම වැළඳ ගන්න බලවත් අකුසල ධර්මයක් විදිහට මේ දිට්ඨි චෛතසිකය හේවත් දිට්ඨිය කියන හැඟීම විග්‍රහ කරලා තියෙනවා. එතකොට ඒක ඇති වෙන විවිධ ක්‍රම නැත්තම් ඒක ඇති වෙන විවිධ ස්වභාවයන් බුදුන් වහන්සේ විග්‍රහ කරලා තියෙනවා. සක්කාය දිට්ඨි වශයෙන් උපදින්න පුළුවන්, ඊළඟට උච්ඡේද දෘෂ්ටි වශයෙන් උපදින්න පුළුවන්, ඊළඟට සාස්වත දෘෂ්ටි වශයෙන් උපදින්න පුළුවන්, අස්සාද දිට්ඨි වශයෙන් ආදී වශයෙන් මේ විවිධ ආකාරයට එකම දෘෂ්ටිය චිත්තසංතානේ හැඩගැහෙන්න පටන් ගන්නවා. දැන් උදාහරණයක් ගත්තොත් පින්නති දැන් වේදනාව කියන්නේ අපි දන්නවා සිතුවිල්ල. හැඟීමක්නේ. අපේ ජීවිතේ අපි අත්දකින දෙයක් තමයි විඳීම කියන වේදනාව. ඉතින් අපි මේ වේදනාව ගැන අහලා තියෙනවා. දැන් සුඛ වේදනා කියලා තියෙනවා. සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා. ඊළඟට බුදුන් වහන්සේ දැන් ඔය වේදනා 108කට බෙදලා තියෙනවා. වේදනා කායික වේදනා, මානසික වේදනා කියලා 2යි, සුඛ දුක් උපේක්ෂා කියලා 3යි. ඊළඟට මේ විදිහට 5යි, 6යි, ඊළඟට 18යි, 36යි, 108යි කියලා එකම වේදනාව බුදුන් වහන්සේ යම් යම් හේතුන්ට අනුකූලව හටගන්න ස්වභාවය අනුව 108 ආකාරයකට බෙදලා පෙන්නවා. එකම වේදනා චෛතසික, එකම වේදනා සිතුවිල්ල. අන්න ඒ වගේ තමයි මේ දිට්ඨිය කියන චෛතසිකය හැඟීමත් යම් යම් මානසිකාරයන්ට අනුකූලව, යම් යම් සිද්ධීන්ට අනුකූලව, හේතුන්ට අනුකූලව විවිධ විදියට මානසිකත්වයේ තුල ඇති වෙනවා. ඒව තමයි විග්‍රහ කරලා තියෙන්නේ උච්ඡේද දෘෂ්ටි, සාස්වත දෘෂ්ටි, සක්කාය දිට්ඨිය ආදී වශයෙන්. එතකොට අපි පොඩ්ඩක් මේක තේරුම් ගන්න ඕන. පින්නත් මේ සූත්‍රය ටිකක් පහසු සූත්‍රයක් නෙවෙයි. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම දැන් අපේ ජීවිතවල තියෙනුනේ පින්නත් අපිට හොඳට දැනෙන දේවල්. ඒ කියන්නේ දැන් අපි හිතමු දැන් තරහ ගැන අපි දැන් දේශනා කරනවා කියලා. තරහ මෙහෙමයි, තරහ හටගත්තම දැවෙනවා, තැවෙනවා, පිච්චෙනවා, හිත රිදෙනවා, ආවේගශීලී වෙනවා කියලා. එහෙම අපි දැන් තරහ ගැන කතා කරන්න පටන් ගත්තොත්, ඒ දේශයිතිසිකය ගැන කතා කරන්න පටන් ගත්තොත් අපිට ඒක හොඳට දැනෙන්න පටන් ගන්නවා. මොකද අපි ඒක ජීවිතය අත්දැකලා තියෙන නිසා. ඊළඟට අපි කතා කරන්න පටන් ගත්තොත් ඔය ලෝභයක් ගැන හරි රාගයක් ගැන හරි කතා කරන්න ගත්තොත් ඒව අත්දැකලා තියෙන අයට මොකද වෙන්නේ? දැනෙන්න පටන් ගන්නවා. ඊළඟට අපි හිතමු ආදරය වගේ හැඟීමක් ගැන කතා කළොත්, අනේ ආදරය ගැන එහෙම දැන් අපි කතා කරන්න පටන් ගත්තොත් ඒ හැම හැඟීම ගැන විස්තර කරද්දී ඔක්කොම තමයි දැනෙනවා. එහෙම දැනෙන්න පින්නත් අපි ඒව හොඳට අත්දැකලා තියෙන නිසා. එහෙනම් අපිට ඒක ගෝචරයි, අඳුර ගන්න පහසුයි. නමුත් මේ දිට්ඨිය කියන චෛතසිකය
ඒක අපේ ජීවිතවල බොහෝ වාරයක් දෛනික ජීවිතේ හටගත්තත් ඒක අපිට ටිකක් ගෝචර කරගන්න අපහසුයි. දැන් සක්කාය දිට්ඨිය ගත්තට පස්සේ ඒක විෂයාකාරව විග්‍රහ කරනවනේ. අන්නේ විෂයාකාර දැන් රූපයමයි ආත්මය, ඊළඟට ආත්මය තමයි රූපය, රූපය තුල ආත්මය තියෙනවා, ආත්මය තුල රූපය තියෙනවා කියලා විෂයාකාර දෘෂ්ටියේ විවිධ ප්‍රභේද තියෙනවනේ. ඒවා දැන් අපේ හිතවල හටගන්නව තමයි. අපි ඒ ගැන දේශනා කරනවා කියමු. නමුත් අපි ඒක වේල පහින් කලින් ඒවා දැන හඳුනාගෙන නැති නිසා අපේ අභ්‍යන්තරේ ඒ වගේ දේවල් තියෙනවා කියලා සිහිනුවන උපද්දවගෙන දැකලා නැති නිසා ඒව ටිකක් දේශනා කරද්දී ඒව ටිකක් ඇහෙද්දී අපිට දැනෙන ගතිය අඩුයි. නමුත් ඒ ගැඹුරු කාරණා අපිට නොදැනුණත් අපිට හඳුනගන්න බැරුණත් තාමත් මේ ගැඹුරු කාරණා තේරුම් ගන්න නැතුව අපිට පින්නati මේ සතර පායෙන් නිදහස් වීම කියන එකට නම් යන්න බෑ අපිට. ඒකයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියන්නේ ටිකෙන් ටික ගැඹුරට යන එකක්නේ. ඉතින් අපි ටිකෙන් ටික මේ හැම කාරණාවක්ම තේරුම් අරගෙන ගැඹුරු සමත විපස්සනා වලට එහෙම ඇතුල් වෙමින් අපි කොහොම හරි පින්නත් දැන් බලන්න මේ වර්තමාන කාලයේ අරගෙන බලන්න කොච්චර භයානක අවධියකද අපි මේ ජීවත් වෙන්නේ. කොයි වෙලේ මරණය සිද්ධ වෙද්ද දන්නේ නැහැ. අපි එදිනෙදා වැඩ කටයුතු වලට යනවා, රැකී ආරක්ෂා කරනවා, දූ දරුවන් වෙනුවෙන් මෙහෙම කරන්න කියලා හිතාගෙන ඉන්නවා. උදාහරණයක් එහෙම සඳහන් කළොත් දැන් දවස් 2කට කලින් අපේම ඥාති සහෝදරයෙක් ගැන අපට ආරංචි වුණා 50ක් එකතු කරපු මංගල උත්සවයකට ඒ ඥාති සහෝදරයට යන්න වුණා. ඉතින් පවුලම ගියේ නෑ. මොකද ගියේ නැත්තේ මේ භයානක කාලයක් තියෙන නිසා ඒ සහෝදරයා විතරක් ඒ උත්සවයට සම්බන්ධ වෙන්න ගියා. 50යි ඒකට එකතු වෙලා හිටියේ. නමුත් මොකද උනේ? ඒකට එකතු වෙච්ච අය නොහිතපු විදියට, හීනෙවත් නොහිතපු විදියට ඒ උත්සවයේ ප්‍රධාන චරිතයක් වෙන මනමාලියට කොරෝනා පොසිටිව් වෙලා. එතකොට බලන්න, එතකොට අපේ ඥාති සහෝදරයා ඇතුළු ඒ අනිකුත් හැම දෙනාගේම ගෙවල් මේ වෙනකොට නිරෝධායනය කළා. එතකොට බලන්න අපේ ජීවිත මේ ගෙවෙන මේ කාලය කියලා කියන්නේ අපි මේ අත්දකින්න මේ හුස්ම ගන්න මේ කාලය මරණේ හේවණල්ල වැටිච්ච කාලයක්. ඉතින් ඒ වගේ බියකරු වසංගතයක්, ව්‍යසනයක්, වෛරසයක් අපේ ජීවිතවල මේ වෙනකොටත් වැඩ කරනවත් දන්නේ නැහැ. ඉතින් ඊටාම් භයානක අවධියක මේ ගෙවද්දී ඇත්තට අපි හිතලා බලන්න ඕනේ අඩුම ගානේ ආපහු මනුෂ්‍ය ජීවිතයකටවත් යන්න අවශ්‍ය පාර කපාගෙනද තියෙන්නේ. දිව්‍ය ලෝකයකටවත් යන්න පාර කපාගෙනද තියෙන්නේ අඩුම ගානේ. සතර අපායෙන් ගැලවෙන්න පුළුවන් මානසිකත්වය මේ වෙනකොට මන් වර්ධනය කරගෙනද තියෙන්නේ. හිතන්න පින්නත් මේ හැම දෙයක්ම අහිමි වෙනවනේ. මරණයත් එක්ක ඉතින් හැම මේ මුළු ලෝකෙම අහිමි වෙනවා. බලන්න සමහර අයට දැන් ජීවිතේ අරගෙන යද්දී දැන් කෙනෙක්ගේ ආදරේ අහිමි වීම, එක්කෙනෙක්ගේ ආදරේ අහිමි වීම දරා ගන්න බෑ. එක්කෙනෙක්ගේ ආදරේ අඩු වීම දරා ගන්න බෑ. එක්කෙනෙක් සතියකට දෙකකට දුරස් වීම දරා ගන්න බෑ. මරණයේදී මොකද වෙන්නේ? මරණයේදී වෙන්නේ එහෙම දෙයක් නෙවෙයි. ඔක්කොම අහිමි වෙනවා. සියල්ලම අහිමි වෙනවා. හැම දෙයක්ම අහිමි වෙනවා. මේ ඇහත් අහිමි වෙනවා. මේ රූප දකින්න ඇහැ, ශබ්ද අහන කන, මේ ජීවිතෙත් අහිමි වෙනවා. එතකොට එක්කෙනෙක්ගේ ආදරයක වෙනස් වීම දරා ගන්න බැරි කෙනෙක් කොහොමද මරණයේදී සියල්ල මත්හැරීමට මුහුණ දෙන්නේ? හඬමින්, දොඩමින්, වැළපෙමින්, පිච්චෙමින්. ඉතින් සුගතියකට යයිද? ඒ නිසා මේ කාලය කියන්නේ අපේ වීරිය දැඩිව වර්ධනය කරගෙන සීල සමාධි ප්‍රඥා ගුණ වැඩි යුතු කාලයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය අවබෝධ කරගන්න කෙනා හිස ගිනිගත්තත්, ඇඳිවත ගිනිගත්තත් ඒව නිවන්න කලින් මේ අවබෝධයකටපත් වෙන්න උත්සාහ කරන්න කියලා. ඔන්න දැන් මේ වගේ භයානක අවධියක අපි ඉන්නේ. කොයි වෙලේ මරණය අපි වැළඳ ගනිත් දන්නේ නැහැ. ඒ වගේ භයානක ව්‍යසනයක් තියෙන කාලයකත් අපි ජීවිතේ සැහැල්ලුවට අරගෙන තියෙනවා නම් ඒක තමයි අපේ හිතේ තියෙන නොදන්නකම. ඒක තමයි අපේ හිතේ තියෙන ලාමක බව. ඒක තමයි අපේ හිතේ තියෙන ඇත්ත නොදැනෙනකම. ඉතින් ඒ නිසා අපි බණහන පිනතුන් වශයෙන් ශාසනය තුළ තෙරුවන් සරණගේ පිනතුන් වශයෙන් දැඩි උත්සාහයක් අරගෙන මේවා ශ්‍රවණය කරන්න ඕනේ, ගැඹුරු කාරණා වුණත්. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළ දිට්ඨි චෛතසිකයේ ප්‍රභේදයේදී
එකක් තමයි උච්ඡේද දෘෂ්ටිය කියලා කියන්නේ. ඒ කියන්නේ මේ ලෝකයේ තුල ජීවත් වෙන සමහර අයට තියෙනවා පින්නත්නි මරණින් මතු ජීවිතයක් නැහැ කියලා හැඟීමක්. ඒ කියන්නේ මේ ජීවිතෙන් සියල්ලම අවසන් වෙනවා කියන අදහසේ පිහිටපු අය මේ ලෝකේ ඕන තරම් ඉන්නවනේ. අන්න ඒ වගේ අය කුසල් කරන්න පෙළඹෙන්නේ නැහැ. අකුසලයට බය නැහැ. ඒ කියන්නේ රාගයක් හටගත්තොත් ඒකේ අවශ්‍යතාවය සිද්ධ කරනවා. තරහක් හටගත්තොත් ඒකේ අවශ්‍යතාවය සිද්ධ කරනවා. ඒවා ගිරිසියාවක් හටගත්තොත් ඒකේ අවශ්‍යතාවය සිද්ධ කරනවා. මොකද මෙයාට මේවට මරණින් මතු විපාක ලැබෙනවා කියලා විශ්වාසයක් ඇදහිීමක් පිළිගැනීමක් නැහැ. එතකොට මෙයා හිතනවා මරණයෙන් හැමදේම අවසන් වෙනවනේ. ඉතින් මේ ජීවිතේ හොඳින් හරි නරකින් හරි මං ගත කරනවා. අන්න ඒකට කියන උච්ඡේද දෘෂ්ටිය කියලා. එතකොට උච්ඡේද කිව්වට පස්සේ අපිට ටිකක් නුහුරු වචනයක් වුණාට අර අපිට මරණින් මතු ජීවිතයක් නැහැ කියන හැඟීම ඒ අදහස ඒ දැක්ම විග්‍රහ කරන්න භාවිතා කරපු වචනයක් තමයි මේ උච්ඡේද දෘෂ්ටිය කියන්නේ. මරණින් මතු ජීවිතයක් නැහැ, භවගාමී ගමනක් නැහැ, කුසලයන්ට අකුසලයන්ට විපාක නැහැ ආදී වශයෙන් අර අපේ හිතේ යම් අදහසක් තියෙනවනම් අනේ අදහසට දුන්න වචනේ තමයි උච්ඡේද දෘෂ්ටිය. ඒ අදහස හඳුන්වන නම උච්ඡේද දෘෂ්ටිය. ඊළඟට තියෙනවා තව එකක් පින්නති සාස්වත දෘෂ්ටිය. සාස්වත දෘෂ්ටිය කියලා කියන්නේ දැන් භවයෙන් භවයට යන ආත්මයක් තියෙනවා කියලා යමෙකුට අදහසක් තිබ්බොත් එහෙම. භවයෙන් භවයට යන ආත්මයක් තියෙනවා කියලා. දැන් ටිකක් ගැඹුරු කාරණාවක් තේරුම් ගන්න කියන්නම් පින්නවනේ. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් බෝධිසත්වයන් වහන්සේ භවයෙන් භවයට ආව කියලා. එහෙම එතන තියෙන්නේ සාස්වත දෘෂ්ටියක්. බෝධිසත්වයන් වහන්සේ කියන ආත්මය භවයෙන් භවයට ආව කියලා. ඒක හේතුඵල ධමයක් වශයෙන් දකින්නේ. අන්න ඒ වගේ කෙනෙකුට හිතනවා නම් භවයෙන් භවයට යන ආත්මයක් තියෙනවා කියලා අන්න ඒකට කියනවා සාස්වත දෘෂ්ටිය කියලා. එතකොට භවයෙන් භවයට යන ආත්මයක් තියෙනවා කියන්නේ හැඟීමට තමයි දීලා තියෙන්නේ සාස්වත දෘෂ්ටිය කියන වචනය. ඒ හැඟීමට දුන්න වචනය. හැඟීම හඳුන ගන්න දුන්න අර්ථකථනයක් වචනයක් සාස්වත දෘෂ්ටිය. මෙතන දීඝනක කියන මේ පිරිවැජියා සාරිපුත්යන් වහන්සේගේ ඥාති පුත්‍රයා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මෙන්න මෙහෙම දෙයක් තමයි කියන්නේ. අහංහි බෝ ගෝතම ඒවන් වාදී ඒවන් දිට්ටි සබ්බම් මේ න කමති. මොකද්ද මේ සඳහන් කරන්නේ? භාග්‍යතුන් වහන්සේ මගේ ළඟ දෘෂ්ටියක් තියෙනවා. දැක්මක් තියෙනවා. අදහසක් තියෙනවා. මොකක්ද ඒ තියෙන අදහස? මට සියලු උප්පත්ති රුචි නැත. ඒ කියන්නේ මෙයා මේ උච්ඡේදවාදී චරිතයක්. මරණින් මතු ජීවිතයක් නැහැ කියන හැඟීම තියෙන එහෙම නැත්නම් මේ උච්ඡේද දෘෂ්ටිය තියෙන පුද්ගලයෙක් තමයි මේ දීඝනක පිරිවැජියා. මෙයා ඇවිල්ලා සඳහන් කරන ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මට සියලු උප්පත්ති නැත්නම් සියලු දෘෂ්ටි පිළිබඳව රුචි එහෙම නැත්නම් කැමැත්තක් නැත, පිළිගැනීමක් නැත. මේ ලෝකේ කිසියම් දෘෂ්ටියක් මම පිළිගන්නේ නැත කියලා බුදුරජාණන් වහන්සේට සඳහන් කරනවා. බලන්න බුදුරජාණන් වහන්සේගේ තියුණු නුවණ. බුදුරජාණන් වහන්සේ අහනවා දීඝනක ඔබ කියනවා මේ ලෝකේ කිසිම දෘෂ්ටියක් මට රුචි නැහැ කියලා. ඔබ කියනවා මට මේ ලෝකේ කිසිම දෘෂ්ටියක් රුචි නැහැ කියලා. ඒ වුණාට දීඝනක ඔබ කියන දෘෂ්ටියට ඔබ රුචි නේද? දැන් මෙයා අදහන දෘෂ්ටිය තමයි මම කිසිම දෘෂ්ටියක් පිළිගන්නේ නැත, කිසිම උපතක් පිළිගන්නේ නැත කියන්නේ දෘෂ්ටියක්නේ. ඒ දෘෂ්ටියට ඔබ රුචි නේද අහනවා. ඒ දෘෂ්ටියට ඔබ කැමති නේද කියලා අහනවා. එතකොට මේ දීඝනක සඳහන් කරනවා නෑ භාග්‍යතුන් වහන්සේ මම ඒ දෘෂ්ටියටත් කැමති නැහැ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා දීඝනක මේ ලෝකින විවිධ ශ්‍රමණ බ්‍රාහ්මණයොත් ඔන්නෝමයි. එයාලා මොනවා හරි දෘෂ්ටියක එල්බෙනවා. මොනවා හරි දෘෂ්ටියක එල්බිලා ඊළඟට මොකද කරන්නේ? ඒ දෘෂ්ටිය අතහරිනකොට තව දෘෂ්ටියක එල්බෙනවා.
ඉතින් මෙන්න මේ විදියට මේ ලෝකයේ පුරාම විවිධ ආකාරයට විවිධ අය විවිධ දෘෂ්ටිවල එල්බිලයි කටයුතු කරන්නේ. දීඝනක ඒ හැම දෘෂ්ටියකම තියෙනවා පුදුමාකාර ආදීනවයක්. ඒ දෘෂ්ටිවල පිහිටලා කටයුතු කරන්නේ මෙන්න මෙහෙමයි කියලා සඳහන් කරනවා. දැන් සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඉන්නවා දීඝනක. එයාලගේ අදහසක් තියෙනවා ඔබ වගේ. ඒ කියන්නේ මේ ලෝකේ කිසිදු උපතක් කිසිදු දෘෂ්ටියක් අපට ප්‍රිය නෑ කියලා උන් අදහසක පිහිටලා ඉන්නවා. ඊළඟට තව අය ඉන්නවා මේ ලෝකේ සියලු දෘෂ්ටි සියලු උපත් මට ප්‍රියයි කියලා. ඊළඟට මේ ලෝකයේ තුල ඉන්නවා තවත් පිරිසක් මේ දෙකෙන්ම ටික ටික කැමති අය. ඒ කියන්නේ මට සියලු උප්පත්ති ප්‍රිය නැත කියන එකේත් ටිකක් කැමති. මට සියලු උප්පත්ති ප්‍රියයි කියන එකේත් ටිකක් කැමති. මෙන්න මේ ආකාරයට මේ ලෝකයේ තුල මේ දෘෂ්ටි විවිධ දෘෂ්ටිවල විවිධ අදහස්වල විවිධ දැක්මවල වල මේ අය එල්බිලා ඉන්න නිසා දීඝනක බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ දෘෂ්ටීන් නිසා මේ අය පුදුමාකාර ආදීනමක් අත්දකින්නේ. බුදුරජාණන් වහන්සේ දැන් මේ උත්සාහ කරන්නේ දීඝනක කියන මේ පිරිවැජියට සාරිපුත්යන් වහන්සේගේ ඥාති පුත්‍රයාට මේ දෘෂ්ටි එහෙම නැත්නම් ditthi චෛතසික ආදී ප්‍රභේදයන්ගේ එල්බී කටයුතු කිරීම තුළ මතුවෙන ආදීනව ප්‍රකට කරලා මේ පිරිවැජියා ධර්මයට අතුල් කරගන්න. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මෙන්න මේ දෘෂ්ටිවල තියෙන ආදීනව. පින්වත්නි අපේ පින්තුන් අහලා ඇති ditthi උපාදාන කියන වචනය. ditthi උපාදානය කියලා කියන්නේ දෘෂ්ටියට දැඩිව බැඳීම කියන එක. දැන් අපි ගමු දැන් කාම උපාදාන ගමු අපි. දැන් කාම උපාදාන කියන්නේ යම් කිසි රූපයකට හරි ශබ්දයකට හරි ගන්ධයකට හරි රසයකට හරි පහසකට හරි සිතින් අත් නොහරනා ලෙස අල්ලා ගැනීමට අපි කියනවා කාම උපාදාන කියලා. ඒක මේ ලෝක සත්‍යයන්ට වෙනවා. සමහර දේවල් අත්හැරෙන්නේ නැති විදියට හිතින් දැඩිව අල්ලගෙන ඉන්නවා. ඒවා දැඩිව මතක් වෙන ගති ඊළඟට ඒව නිසා දැඩි දුක් ඇති වෙන ගතිය හැම දෙයක්ම ඇති වෙන්නේ යන්නේ කාම උපාදානය නිසා. ඒ කියන්නේ වස්තුව හිතින් දැඩිව අත් නොහරනා ලෙස අල්ලගෙන ඉන්නවා. අන්න ඒ වගේ තමයි ditthi උපාදාන කියන්නේ. දැන් යම් කිසි දෘෂ්ටියකට වැරදි අදහසකට ඇවිල්ලා ඒ අදහසම හොඳයි කියන සංකල්පයේ පිහිටලා කටයුතු කිරීම තුළ ඒකේ දැඩීව අල්ලගන්න ගතිය ඒකේ දැඩීව බැස ගන්න ගතිය හරියට වී ඇටයක් කුඹුරකට දැම්මට පස්සේ තෙත පොළොවකට දැම්මට පස්සේ තෙත පොළොවට වැටෙන වී ඇටෙන් මොකද වෙන්නේ මුල් ඇවිල්ලා පොළව හයියට අල්ල ගන්නවා තදට අල්ල ගන්නවා ඊට පස්සේ ගලවන්නත් අමාරුයි අන්න ඒ වගේ තමයි ditthi උපාදානය කියන එක කාම උපාදානත් එහෙමයි ditthi උපාදාන විශේෂයෙන්ම අපි කතා කරන ඒ කියන්නේ අපි මෙහෙම ගමු සරල තැනකින් ගමු පින්නාති මේ ditthi උපාදාන කියන එක සරල තේරෙන තැනකින් දැන් පින්නතුන්ට මතකයි මහා මංගල සූත්‍රයේ තියෙනවා මේ ලෝකයේ තුල මංගල කෝලහලයක් ඇති වුණා ඒ මංගල කෝලහලයට ඇති උනේ විවිධ අය තුල ඇති වෙච්ච වැරදි අදහස් නිසා සමහර අයගේ හිතවල අදහසක් ආවා දකින දේ අනුව හොඳ නරක තීරණය වෙනවා කියලා. සමහර අයගේ හිතවල ඇති වුණා ඇහෙන දේ අනුව හොඳ නරක තීරණය වෙනවා කියලා. අපි පුංචි තනක් ගමු දැන් අපේ ගම්වල විශේෂයෙන්ම මෙවැනි අදහසක එල්බිලි ඉන්න සමහර අය දැන් ගමනක් යනකොට හරි රැකියාවකට යනකොට හරි හිස් කලයක් අතින් අරගෙන එන කෙනෙක් දැක්කොත් මොකද හිතෙන්නේ? එතකොට මෙයාගේ අදහසක් තියෙනවා හිස් කලයක් අරගෙන එන කෙනෙක් හමු වුණොත් අන්න ඒක දවස අයහපත් වෙන්න හේතුවක් කියලා. අන්න ඒකට කියනවා දැකීමෙන් හොඳ නරක තීරණය කිරීම කියලා. දිට්ඨ මුතු කියලා ඒකට කියන්නේ. එතකොට අන්න එහෙම අදහසකට ඇවිල්ලා ඒ අදහසේම එල්බිලා ඉන්නවා. නිවසෙන් බැහැර වෙන්න හදනකොට සතෙක් කනනවා කියලා අපි හිතමු. අන්න ඒ ඇසීම තුල සමහර අය නරකක් වෙනවා කියලා අදහසකට ඇවිල්ලා ඒ අදහසේම එල්බිලා ඉන්නවා. අන්න ඒ වගේ දෙයක් තමයි මේ ditthi උපාදාන කියලා කියන්නේ.
වැරදි අදහසකට ඇවිල්ලා ඒ අදහසම හොඳයි ප්‍රියයි නිවැරදි කියලා ඒක තුල වාසය කරද්දී ඒක අත් නොහැරෙන මට්ටමකට එනවා. දැන් සමාජයේ තුල සමහර මේ බණහන අය පවා ඉන්නවා කේන්දරාදිය දැඩි වල්ලගෙන ඉන්නවා. එතකොට තමන්ගේ දුවෙක් හරි පුතෙක් හරි තා ගුණ යහපත් දරුවෙක් තමන්ගේ ජීවිතයට එකතු කරගත්තත් කේන්දර ගැලපෙන්නේ නැත්නම් මොකද කරන්නේ? අන්න ඒකට විරුද්ධ වෙනවා. ඒ කියන්නේ එවැනි වැරදි දැක්මවල් දැඩි වල්ලගෙන ඉන්න තමයි මේ ditthi upadana කියන්නේ. එතකොට අන්න ඒ වගේ ditthියකට යම්කිසි දෘෂ්ටියකට යම්කිසි කෙනෙක් එල්බුණොත් ඒක උච්චේ දෘෂ්ටියක් වෙන්න පුළුවන්, සාස්වය දෘෂ්ටියක් වෙන්න පුළුවන්, සක්කාය දෘෂ්ටියක් හරි වෙන්න පුළුවන්. එවැනි දෘෂ්ටියකට එල් වුණාට පස්සේ අන්නේ දෘෂ්ටියට උපාදානය වීම දුකක්. මොකද උපාදානය නිසා භවය, භවය නිසා ජාතිය, ජාතිය නිසා ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේ, දුක්ඛ, දෝමනස්. ඒ කියන්නේ මේ ditthිය කියන චෛතසිකයේ හැඟීම, ditthි උපාදානය සංසාරෙම හදන එකක්. ඊළඟට තමයි මෙවැනි යම්කිසි අදහසක එල්බුණාට පස්සේ ඒ අදහස Tamanට ලොකු වෙනවා. ඒ අදහස Tamanට ලොකු වටින දෙයක් වෙනවා. එතකොට එයා ඒ තමන්ගේ අදහසට තමන්ගේ දෘෂ්ටියට අනිත් අයගෙන් ගෞරව බලාපොරොත්තු වෙනවා, අනිත් අයගේ වටිනාකම් බලාපොරොත්තු වෙනවා. එතකොට ඒවා නොලැබෙනකොට මොකද වෙන්නේ? කලහ ඇති වෙනවා. ඊළඟට මෙයා මොකද කරන්නේ? තමන්ගේ දෘෂ්ටිය උසස් කරලා අන් අයගේ දෘෂ්ටි, අන් අයගේ අදහස් පහත් කරලා දකිනවා. ඉතින් මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා යම් කිසි දැන් උදාහරණයක් එහෙම ගත්තොත් දැන් සියලු උප්පත්ති ප්‍රියයි කියන උච්ඡේද සාස්වත දෘෂ්ටි යම් කිසි කෙනෙක් පිළිහිටලා ඉන්නව නම් එයා කොච්චරවත් දබරට යන උච්ඡේද දෘෂ්ටිකයා සහ අනිකුත් දෘෂ්ටිකයන් සමග ඊළඟට උච්ඡේද දෘෂ්ටිය මරණින්මත් උපතක් නැහැ කියලා අදහසක එල්බිලි ඉන්න කෙනා හැමතිස්සෙම දබර කරනවා සාස්වත දෘෂ්ටි තියෙන අයත් එක්ක. අදරත් මේ ලෝකයේ තුල ඕව හරියට එනවා. ඒ කියන්නේ උපතක් නැහැ කියලා අදහසක එල්බිලි ඉන්න කෙනා ඒකම ඔප්පු කරන අනිත් අයත් එක්ක කලහ විග්‍රහ විවාද වලට යනවා. ඊළඟ භවයෙන් භවයට යන ආත්මයක් තියෙනවා කියලා අදහස් ඇතුව ඉන්න කටයුතු කරන අය මොකද කරන්නේ? අර කට්ටියත් එක්ක කලහ විග්‍රහ විවාද. ඉතින් මේව දුරින් දුරට ගිහිල්ලා කාම වට, කිලේශ වට, විපාක වට ආදී වශයෙන් දීර්ඝ සසර ගමනකට හේතු වෙනවා. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ දීඝනක කියන මේ පරිබ්‍රාජකයට පිරිවැජියට මේ දෘෂ්ටිවල ආදීනවය ඒක දිට දම වේදනි උපපජ්ජ වේදනී ආදී වශයෙන් මේක විපාක දෙන ස්වභාවය සංසාරේ සංයෝජනයක් විදිහට නැවත යොදවන ස්වභාවය මෙහෙම විග්‍රහ කරලා දෙන්නේ උපමාවක් තියෙනවා පින්නති මෙන්න මේ උපමාවක් ලබු කබලක් තියෙනවා මේ ලබු කබලේ තියෙනවා කැඳ දැන් මේ ලබු කබලට පැණි සහ උක්සකුරු දමන්න ඕන නම් අර ලබු කබලේ තියෙන කැඳ ටික ඉවත් කරන්න ඕනේ. අන්න ඒ වගේ මේ උච්ඡේද දෘෂ්ටි ආදී වැරදි දෘෂ්ටි හිතේ පුරවගෙන ඉන්න මේ පිරිවැජියා ලබු කබල වගේ. එතකොට මේ පිරිවැජියාගේ ඇතුලේ තියෙන්නේ මොනවද? උච්ඡේද දෘෂ්ටිය කියන සංකල්පය. හරියට අර ලබු කබලේ තියෙන කැඳ ටික වගේ. එතකොට දැන් අර ලබු කබලට උක් සහ පැණි දමන්න නම් උක්සකුරු සහ පැණි දමන්න නම් කැඳ ටික ඉවත් කරන්න එපා. එතකොට මේ දීඝනක පිරිවැජියාගේ මේ අතුලාන්තයේ තුන උච්ඡේද දෘෂ්ටි ඉවත් කරන්න එපා. අන්න ඒක ඉවත් කරලානේ දැන් සම්මා දිට්ඨිය ඇතුල් කරන්න ඕන. අන්න ඒකට තමයි බුදුරජාණන් වහන්සේ මේ දැන් සාරිපුත්තයන් වහන්සේ පවන් සලමින් ඉන්න අතරේ දෘෂ්ටිවල තියෙන ආදීනව පුළුල් ලෙස විග්‍රහ කරන්නේ. අපේ පිළිතුරු මජ්ක්‍ධිම නිකායේ මේ සූත්‍රය අරගෙන බලන්න අපි මේ කාලය යන නිසා කෙටියෙන් මේ විස්තර කරගෙන යන්නේ. මේ විදිහට විස්තර කරලා ඊළඟට බුදුරජාණන් වහන්සේ සඳහන් කරන මේ දෘෂ්ටි වලින් ඉවත් වෙන ක්‍රමය. බුදුරජාණන් වහන්සේ සඳහන් කරන පින්නත් පිරිවැජිය දීඝනක මේ ශරීරය කියලා කියන්නේ අම්මා තාත්තගේ එක්වීමෙන් සකස් වෙච්ච එකක්. මේක සතර මහා ධාතුන්ගෙන් සකස් වෙච්ච එකක්. ඊළඟට මේ ශරීරය හැමතිස්සෙම ආහාරයෙන් සකස් වෙන එකක්. ඊළඟට මේ ශරීරය හැමතිස්සෙම පිරිමැදීම් වලින්, සේදීම් වලින්, පිරිසුදු කිරීම වලින් නැවත පවත්වාගෙන යා යුතු එකක්. අපේ ශරීරය කියන්නේ ඇත්තටම අපේ ශරීරයට අපි වහලෙක් වගේ කටයුතු කරනවා. එහෙනම් මේක නඩත්තු කළ යුතු එකක්. මේකට වෙලාවට කෑම දෙන්න ඕන, වතුර දෙන්න ඕනේ, බේත් දෙන්න ඕනේ, හීතල නම් හීතල දුරු කරන්න ඕනේ, උෂ්ණ නම් උෂ්ණ දුරු කරන්න ඕනේ, කකියනකොට ඉරියව් මාරු කරන්න ඕනේ, රත් වෙනකොට දැවෙනකොට ඉරියව් මාරු කරන්න ඕනේ. ආදි වශයෙන් මේක හොඳින් තියාගන්න ගෙවල් දොරවල් හදන්න ඕනේ. ආදි වශයෙන් වාහන ගන්න ඕනේ. ආදි වශයෙන් මේ ශරීරේ නාවන්න ඕනේ, දත් මද්දවන්න ඕනේ,
මූණ හොදවන්න ඕනේ, වස්ත්‍ර අඳවන්න ඕනේ. එහෙම මේ ශරීරය කසනකොට කසන්න ඕනේ. ආදි වශයෙන් මැස්ස වහනකොට මැස්ස වෙලවන්නයි. ආදි වශයෙන් මේ ශරීරයක් කියන්නේ පින්නත්ති මේක හොඳට එබිලා බැලුවොත් මහා කරදරයක්. එක්තරා විදිහක සාපයක් වගේ මේ ශරීරයක් ලැබිලා කියලා තියෙන ලැබිච්ච මේ ශරීරය සාපයක් වගේ ඒකාන්තකට. එච්චර මේ ශරීරයක් කියන මේ අම්මා තාත්තගේ එකතු වීමෙන් ඊළඟට ආහාරයෙන් පෝෂණය වෙන මේ ශරීරයේ සතර මහා ධාතුන්ගේ සකස් වෙච්ච ශරීරය ඇත්තටම දැනෙන්න ඕන සාපයක් වගේ. එතකොට එහෙම දැනුනොත් තමයි මේවෙන් ඉවත් වෙන්න උත්සාහ කරන්නේ. නැත්තම් මේක ප්‍රියයි, සුඛයි, ඉතින් කොච්චර ලස්සනද ආදී වශයෙන් මේ ශරීරය ගැන එහෙම සංකල්ප ඉපදුනොත් එහෙම මේ ශරීරයෙන් ගැලවෙන්න උත්සාහ කරන්නේ. ඉතින් අර පිරිවැජියට බුදුරජාණන් වහන්සේ මෙහෙම විස්තර කරලා ඊළඟට සඳහන් කරනවා පිරිවැජියේ මේ කය නැත්නම් මේ රූපස්කන්ධය අනිච්චතෝ. මේක අනිත්‍ය ස්වභාව කොට ගත්තා. දැන් බලන්න අපේ පිනතුන් මෙහෙම හිතන්න දැන් මීට අවුරුදු 15කට කලින් විතර ඡායාරූපයක් අරගෙන බැලුවොත් අවුරුදු 20කට 25කට එහා තමන්ගේ ඡායාරූපයක් අරගෙන බැලුවොත් තමන්ගේ වයස් මට්ටම අනුව ඒ අතීතයේ තමන්ට ඡායාරූපය තුල පේන ස්වභාවය සහ දැන් කණ්ණාඩි ඉස්සරහට ගියාට පස්සේ තමන්ට පේන රූපේ ස්වභාවය වෙනස්. දැන් තමන්ට යම් කිසි ආකාරයකට රූපේ පේනවා නම් තව අවුරුදු 30කට පස්සේ කණ්ණාඩියක ඉස්සරහට ගිහලා බැලුවොත් මොකද වෙන්නේ? වර්තමාන රූපයට සංසන්දනය කළ බැලුවොත් තවත් වෙනස්. ඒ වගේ මේ රූපය කියන්නේ හැම මොහොතකම නොනවත්වාම වෙනස් වෙන එක. ඒක නොනැවතී වෙනස් වෙනවා. ඒකට තවත් වචනයක් පාවිච්චි කරන විපරිණාම කියලා. ඒ කියන්නේ තිබූ තත්ත්වයෙන් වෙනත් තත්ත්වයකටපත් වෙනවා. ඒක වේගෙන් සිද්ධ වෙනවා. එතකොට මේ රූපේ අනිච්චතෝ ඒ වශයෙන් දකින්න ඕන. ඊළඟට දුක්ඛතෝ. අපි සඳහන් කළා වගේ මේ ශරීරය දුක් උපදවන ධර්මයක්. මේ ශරීරය බලන්න දැන් ආසනයක වාඩි වෙලා ඉන්නවා නම් මොකද වෙන්නේ? ටික වෙලාවකින් ඔන්න දැවෙනවා, තැවෙනවා, කකියනවා, රිදෙනවා. ඉතින් එතකොට ඉරියව් මාරු කරන්න වෙනවා. ඉන්න තැනම එක ඉරියව්වක එක නොසෙල්ලී ඉන්න බෑ මේ ශරීරයේ දුක් දෙන එකක් නිසා. ඒ වගේ මැස්සට මදුරුවාට පවා ලෙඩ බෝ කරන්න පුළුවන් දුක් උපද්දවන්න පුළුවන් ශරීරයක් මේක. සීත උෂ්ණ වලට පවා දුක් උපද්දවන්න පුළුවන් ලාමක ධර්මයක් මේ ශරීරය කියන්නේ. බලන්න සීතලට පුළුවන් මේකේ දුක් උපද්දවන්න. උෂ්ණයට පුළුවන් මේකේ දුක් උපද්දවන්න. ඒ වගේ ලාමක ධර්මයක් මේ ශරීරය කියන්නේ. දුක්ඛතෝ ඊළඟ රෝගතෝ මේ ශරීරය කියන්නේ ලෙඩවලට කැදැල්ලක්. ලෙඩවලට කැදැල්ල මේ ශරීරය. දැන් බලන්න කොරෝනා මේ ව්‍යසනය නිසා මොකද වෙලා තියෙන්නේ? දැන් මේක මූණ වහගෙන ඊළඟ කොච්චර වාස් සැනිටයිසර් අතේ තියාගෙන බය බිරාන්ත වෙලා ඒ වගේ අල්ලපු ගෙදර නිරෝධායන වෙනවා කියලා දැනගත්තොත් මොකද වෙන්නේ? ඒගේ පැත්ත පලාතකට යන්නේ නැහනේ. ඇයි ඒ යන්නේ නැත්තේ? මර බයයි මේ කයට ඒ ලෙඩේ බෝ වෙයි කියලා, වෛරස් එයි කියලා. ඉතින් අන්න ඒ වගේ මේ ශරීරය හරියට ලෙඩ දෙන එකක්. ඊළඟ ගණ්ඩතෝ ඊළඟ මේ ශරීරයේ ගඩුවක් වගේ බලන්න ඇහෙන් අසුබ දේවල් ගලනවා, කනෙන් අසුබ දේවල් ගලනවා. ඒ වගේ අර ගඩුවකින් සැරව ගලනවා වගේ මේ ශරීරයේ දොරටු වලින් මොනවද ගලන්නේ? ඉතා පිළිකුල් සහගත දේවල්. සල්ලතෝ ශරීරයේ උලක් වගේ මේ රූපය දුක් උපද්දවනවා. අගතෝ කියන්නේ පාපය මේ ශරීරය නිසා පාපයන් සිද්ධ වෙනවා. ආබාධතෝ කියන්නේ ආබාධ උපද්දවනවා. පරතෝ කියන්නේ මේ ශරීරය හරිම අකීකරුයි. හරිම අකීකරුයි මේ ශරීරය. ලෙඩ හදාගන්න එපා කියලා කීකරු කරගන්න බෑ. දුක් දෙන්න එපා, රිදුම් දෙන්න එපා කියලා කීකරු කරගන්න බෑ. මැරෙන්න එපා කියලා කීකරු කරගන්න බෑ. මේක හරිම අකීකරු. අර සමහර දරුවෝ ඉන්නේ අපි ඔය කියන්නේ පුදුම අකීකරු ළමයි කියලා අන්නේ වගේ ඊට එහා ගිය හරිම අකීකරු ධර්මයක් තමයි මේ තියාගෙන පෝෂණය කරන්නේ. පලෝකතෝ කියන්නේ මේක කොටසින් කොටස විනාශ වෙනවා. ශුඤ්ඤතෝ කියන්නේ මේක සත්පුද්ගල ආත්මත්වයෙන් හිස් මේක. ශුඤ්ඤතෝ කියන්නේ රූපය හිස් කියන එක නෙවෙයි. රූපය සත්පුද්ගල ස්වභාවයෙන් හිස්. ඊළඟට අනත්තතෝ කියන්නේ මේ රූපය ආත්මයකින් තොරයි. මෙන්න මේ විදියට මේ පිරිවැජියට බුදුරජාණන් වහන්සේ මේ රූපස්කන්ධයේ විදර්ශනාව අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ ශුඤ්ඤතෝ අනත්තතෝ වශයෙන් විග්‍රහ කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වේදනාව ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පිරිවැජිය දීගණක වේදනා තුනයි. ඔබේ ජීවිතයේ ඔබ අත්දකින වේදනා තුනයි. මේ වෙලාවේ වේදනා විග්‍රහ කරන්නේ එහෙමයි. සමහර තැන්වල 108 ආකාර වශයෙන් උත් වේදනා විග්‍රහ කළා. දීගණක පිරිවැජියගේ බුද්ධි මට්ටමනෝ බුදුන් වහන්සේ මේක තුන් ආකාරයකට විග්‍රහ කරන්නේ. මොනවද? සැප වේදනා, සුඛ වේදනා, උපේක්ෂා වේදනා.
ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් පිරිවැජි ඔබ යම් කිසි මොහොතක සැප වේදනාවක් විඳිනවා නම් ඒ වෙලාවට විඳින්නේ සැප වේදනාව විතරයි. දැන් බලන්න අපේ ජීවිතේ අපි දුක් වේදනාවක් විඳිනවා කියලා. ඒ දුක් වේදනාවක් දරුවෙක් නිසා හරි ආදරය කරන කෙනෙක් නිසා හරි දුක් වේදනාව විඳිනවා නම් ඒ වෙලාවේ අපි විඳින්නේ දුක් වේදනාව විතරයි නේද? ඒ කියන්නේ සැපයි දුකයි උපේක්ෂයි මිශ්‍ර වෙලා අපිට විඳින්න පුළුවන්ද? මිශ්‍ර කරලා විඳින්න බෑ අපිට. ඒ කියන්නේ දැන් ඔය සමහර පළතුරු එකතු කරලා හදන්නේ මික්ස් ෆෘට් කියලා එහෙම හදන්නේ. එහෙම සැප දුක් උපේක්ෂා එකතු කරලා එක මොහොතක විඳින්න බෑ. ඒක චිත්තක්ෂණයක් තුල අපි අත්දකින්න එක වේදනාවක්. එක්ක ඒක දුකක් වෙන්න පුළුවන්, එක්ක ඒක සැපක් වෙන්න පුළුවන්, එක්ක ඒක උපේක්ෂාවක් වෙන්න පුළුවන්. සැප වේදනාවක් විඳිද්දි අනිත් වේදනා නැහැ. ඒ සැප වේදනාව නිරුද්ධ වුණාට පස්සේ තමයි දුක් වේදනා හරි උපේක්ෂා වේදනා හරි උපදින්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ වේදනාවල තියෙන ලක්ෂණ ටික සඳහන් කරනවා පිරිවැජිය මේ සුඛ වේදනාවක් තියෙනවා නම් අනේ සුඛ වේදනාවක් තියෙනවා නම් මේ සුඛ වේදනාව අනිච්චා. බලන්න අපේ මුළු ජීවිත කාලය තුලම ඇහැ සතුරු කරගත්ත වාර කොච්චර තියෙනවද? ජීවිත කාලය පුරාම කන සතුරු කරගත්ත වාර කොච්චර තියෙනවද? ඊන අවුරුදු 50ක් 60ක් හරි 40ක් 30ක් හරි ඒ ජීවිත කාලයක් පුරාම අපි ඔය ඇහැ සතුරු කරගන්න එකයි, කන සතුරු කරගන්න එකයි, නාසය සතුරු කරගන්න එකයි, දිවකය සතුරු කරගන්න එකයි, හිත සතුරු කරගන්න එකයි කියලා එකක් තියෙනවානේ. ඕකටනේ මේ ඔක්කොම සෙල්ලම්. රැකී ආරක්ෂා කරන්නේ, අම්මලා තාත්තලා වෙන්නේ, ඊළඟට ගෙවල් දොරවල් හදන්නේ, වාහන ගන්නේ, බැංකුවල මුදල් ඉතුරු කරන්නේ. මේ හැම දෙයක්ම මේ කොරෝනා වලින් බේරෙන්නෙත් මොකටද? සතුටින් ඉන්නනේ. ඉතින් මාස් එක පවා මූණ දාලා මූණේ තියලා වහගන්නේ දුක් ඇති වෙන්නද සතුට ඇති වෙන්නද? සතුට ඇති වෙන්න. කොරෝනාව දුකයිනේ. ඒ නිසා සතුටෙන් ජීවත් වෙන්න මාස් එක පාවිච්චි කරනවා. ඉතින් එතන පුංචි දෙයක් ගත්තත් ඒ මුළු ජීවිතේම අපි එහෙම සතුටින් ඉන්න ඉපදුණු වෙලේ ඉඳලාම අම්මා ඉල්ලලා සතුටු වෙන්න අම්මා ඉල්ලපු මොහොතේ ඉඳලාම විඳපු සතුට කොච්චරක්ද? මහා සාගරේ තරම්. ඒ සතුටුදායක අත්දැකීම් වලට මොකද උනේ? ඒ තැන්වල බිඳිලා ගියාද නැද්ද? දැන් මුකුත් නැහැ. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් ඒ හිස් බව පුරව ගන්න අලුතෙන් සතුට හොයන්න වෙලා. එතකොට මේක මැරෙනකම්ම අහිමි වෙන සතුට නැවත උපදවා ගන්න වෙනවා. නැවත උපදවා ගන්න වෙනවා. ඇයි? සතුටෙහි අනිත්‍ය ස්වභාවය. ඊළඟට සතුටෙහි තියෙනවා සංකත ස්වභාවය. සුඛ වේදනාව සංකතය කියන්නේ මේක සකස් වුණු එකක්. මේක සැකසුණු එකක්. ඊළඟට පටිච්චසමුප්පන්නා කියන්නේ මේ සැප වේදනාව කියන එක හේතුන් නිසා පහළ වෙන එකක්. හේතුඵල ධමයක්. ඒ කියන්නේ හේතු නැත්තම් ඒක උපදින්නේ නැහැ. දැන් උදාහරණයක් ගත්තොත් දැන් තරුණ දරුවෙක් ඉන්නවනම් මේ තරුණ දරුවා ගෙදර ඉන්නවා කියන්නකෝ. දැන් මේ තරුණ දරුවට තමන් ආදරය කරන තරුණිය දැකලා සතුට උපදිනවා නම් එයාට ගෙදර හිටියට ඒ සතුට උපදින්නේ නැහැ. අරක දර්ශනීය වෙන්න ඕනේ අදාළ කෙනා. දර්ශනීය වුණොත් තමයි සතුට උපදින්නේ. ඒ තරුණයාට අර තරුණියගේ හඬ නිසා සතුට උපදිනවා නම් නිකම් හිටියට සතුට උපදින්නේ නැහැ. හේතු හදන්න ඕනේ. ජංගම දුරකථන අරගෙන කතා බහ කරලා අංකණය කරලා ඒ අදාළ හඬ ඇහුනොත් තමයි සතුට උපදින්නේ. හැබැයි ඒ වෙලාවේ මෙයා ගොඩාක් දුකින් ඉන්න වෙලාවක් නම් සමහරට ඒ සතුට උපදින්නේ නැති වෙන්න පුළුවන්. අන්න ඒ වගේ මේ සතුට කියලා කියන්නේ එහෙම මේ පටිච්චසමුප්පන්න හේතු ඇති කල්ලි උපදින එකක්. හේතුන් නිසා පහළ වෙන එකක්. ඒක හරිම වෙහෙසකාරී වැඩක්. ඉතින් එහෙම සතුට ඇති වෙන විදිහට පරිසර හදාගන්න එපා හැමතිස්සෙම. ලේසි නෑ ඒක. ඊළඟට මේ සැප වේදනාව කය ධම්මා. කය ධම්මා කියන්නේ ක්ෂය වෙලා යනවා. වය ධම්මා කියන්නේ නැති වෙලා යනවා. විරාග ධම්මා කියන්නේ නැති වෙලා යනවා. නිරෝධ ධම්මා කියන්නේ නැති වෙලා යනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක් වේදනාවත් එහෙමයි. මේ කාලේ අපේ පින්නතුන් යම්කිසි දුක් වේදනාවක් අත්දකිනවා නම් අපි හිතමු දරුවෝ නිසා හරි ආදරය කරන කෙනෙක් නිසා හරි හිතේ දුකක් තියෙනවා කියලා. ওই දුක් වේදනාව හැමදාම තියෙන එකක්ද? හැමදාම තියෙන එකක්ද ඔක? නෑ. ওই දුක සදාකාලික නෑ. ජීවිතේ කොච්චර දුක් වේදනාව විඳලා තියෙනවද? ඒවට මොකද උනේ? ඒ හැම දුක් වේදනාවක්ම අනිත්‍ය ස්වභාවයටපත් වුණා. ඕක තේරුම් ගන්න නැති නිසානේ පින්නත්නි මේ සමහර අය මිය යන්න පවා හේතු වෙන්නේ. දුක් වේදනාවක් කටගත්තට පස්සේ නිකන් හිතෙන්නේ කල්ප ගානක් තියෙන එකක් වගේ. ඉතින් මොකද කරන්නේ? වහ බෝතල් හොයනවා, ගඟේ මුද පනින්න හදනවා. පොඩ්ඩක් සිහිපද්දව ගන්න ජීවිත කාලෙම විඳ දුක් වේදනාව වගේ මේකත් නිරුද්ධ වෙලා යනවා කියලා. ඉතින් මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ වේදනාවන්ගේ ත්‍රිවිධ වේදනාවන්ගේම විදර්ශනා බුදුන් වහන්සේ පිරිවැජයට විග්‍රහ කරනවා
මේ නාම රූප විදර්ශනාවෙන් ශ්‍රවණයෙන් දීඝනක පිරිවැජිය සෝතාපන්න වෙනවා. සාරිපුත්තයන් වහන්සේ අරිහත්ත්වය සාක්ෂාත් කරනවා. ඉතින් මේ වගේ ලස්සන දේශනාවක් තමයි දීඝනක සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ. ඉතින් හැම දිනාටම ප්‍රාර්ථනා කරන ආශිර්වාද කරන මේ උතුම් ධර්ම දේශනාව සක්කාය දෘෂ්ටි උච්ඡේද දෘෂ්ටි ආදී දෘෂ්ටි ප්‍රහාණයටම උපකාරක ධර්මයක් වේවා කියලා හැම දිනාටම තෙරුවන් සරණයි. අද දවසේ පින්බර දායකත්වයන් සිහිපත් කිරීමට අවසරයි. ඩී.ජී. ජයවර්ධන පියාණන් වියෝවී වසර 13ක් සපිරීම, W.M. නන්දදාස බිරිඳගේ පියාණන්, චන්ද්‍රා නිපලවත්ත බිරිඳගේ මෑණියන්, යසින්දු ධනුෂ්ක අකාලේ මිය ගිය බිරිඳගේ සොහොයුරු, ඒ වගේම කිරියම්මා, කිරියත්තා, තිස්ස විරක්කොඩි, මස්සිනා මේ අය වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කිරීමත්, සුජීවත්ව සිටින මෑණියන් එම්.ජී. ප්‍රේමාවතී මහත්මියට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම අරමුණු කොටගෙන, ඒ වගේම ගෞරවනීය දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කිරීම අරමුණු කොටගෙන අද දවසේදී මෙම ධර්ම දේශනාවේ දායකත්වය දරනවා මොරුතලාව දොඩංවල 128 නිවසේ පදිංචි සොමිත් කුමාර ජයවර්ධන මහත්මයා සමග ප්‍රශාන්ති කුමාරි මහත්මිය ඇතුළු පිරිස. මෙම ධර්ම දේශනාවට දායකත්වයේ දරූ සියලුම දෙනාට, ඒ වගේම ධර්මය ශ්‍රවණය කරන සියලු දෙනාගේත් සසර ගමන ඉක්මනින් නිමා කිරීමට මෙය පාරමිතාවක් වේවා. සමගේම දිවංගත වූ දෙමව්පියන් ඇතුළු ඥාතීන් මෙම පින් අනුමෝදන් වී සසර සුවපත් කර ගනිත්වා. අභව්‍ය ස්ථානවල සිටිනම් ඉක්මනින් ඉන් මිදේවා. සියලුම සම්‍යක් දෘෂ්ටික දෙවියෝද මේ පින් අනුමෝදන් වී ප්‍රාර්ථනා ඉෂ්ට කර ගනිත්වා. ඒ වගේම අප රටේ ශාසනය අප හැම දෙනාගේම බලාපොරොත්තු ඉටු වේවා. ඒ වගේම සියලුම ලෝකවාසීන්ද තෙරුවන් සරණින් දෙවි රැකවරණින් කොරෝනා වසංගතයෙන් මිදී නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කරනවා. එසේ ප්‍රාර්ථනා කරමින් අද දවසේ දායකත්වයට එක් වෙනවා පානදුර උයන් කැලේ පාරේ ස්වර්ණා වීරවර්ධන මහත්මිය සමග යෙහෙලියන් පිරිස ඉන්ද්‍රා, ගර්ලි, ධනවති, ඉන්ද්‍රාණි, සුජාතා, තේජා, කල්යාණි, රාණි, අනෝමා, ජයන්ති, කමනි, භද්‍රා, ශීලා, ශ්‍යාමා ඇතුළු පිරිස. කුරුණෑගල බමුණාවල පින්වල පිටිය වත්තේ පදිංචි එච්.එම්.එම්. බණ්ඩාර මහත්මයා සහ සුසිලා ගුණවර්ධන මහත්මියගේ 43 වැනි විවාහ සංවත්සරය නිමිත්තෙන් ගලපිටමඩ ඇල්පිටියේ පදිංචිව සිටි අභාව ප්‍රාප්ත විශ්‍රාමලත් විදුහල්පති ජේ.ජී.ආර්. බණ්ඩාර සහ විශ්‍රාමලත් පාඨශාලාචාර්යනී එච්.ආර්.ඒ. හේරත් සහ ඇහැලියගොඩ පුහග්ගහ දෙනියේ පදිංචිව සිටි විශ්‍රාමලත් ගම්පති W.A.M. ගුණවර්ධන සහ සෝමා ගුණවර්ධන දෙමව්පියන්ට ඉක්මන් භවයකදී නිර්වාණ අවබෝධය ප්‍රාර්ථනා කිරීම, ඒ වගේම දෙපාර්ශ්වයේම අභාව ප්‍රාප්ත වූ සියලුම ඥාතීන්ට හිතවතුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. සුජීවත්ව සිටින සියලුම පවුල්වල ඥාතීන්ට හිතවතුන්ද මේ පින් අනුමෝදන් කර ගනිත්වා. ආදරණීය දරුවන් වන දමිත පුතාට, අංජලි දියණියට, නිකිල සහ එවින් මොනුපුරන්ට, ඩියෝනිස් සහ දනුදි මිනිබෙරියන්ට මේ අයගේ අනාගතය වාසනාවන්ත වේවා. ධර්මදේශකයන්න් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් සුවත් වේවායි ප්‍රාර්ථනා කරමින් අද දවසේ දායකත්වයට එක් වෙනවා එච්.එම්.එම්. බණ්ඩාර මහත්මයා සමග සුසිලා ගුණවර්ධන මහත්මිය. හරීන්ද්‍රද සොයිසා මහත්මයා සහ ලලනේද සොයිසා මහත්මිය විවාහ ප්‍රාප්ත වී 45 වෙනි විවාහ සංවත්සරය සමරනවා. ඒ සඳහා ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගන්නවා මෙම ධර්මදේශනාවේ දායකත්වයෙන් ලබා දීම මගින්. ඒ වගේම පරලෝ සැපත් දෙපාර්ශ්වයේම දෙමව්පියන් ඇතුළු ඥාතීන්ට නිවන් සුව පතා පුණ්‍ය අනුමෝදනා කිරීම, සුජීවත් සියලුම ඥාති හිතමිතුරන්ට සෙත් ශාන්තිය ප්‍රාර්ථනා කිරීම, දුරේක්ෂා සෙවනේ පාලක පක්ෂයේ ඇතුළු සියලුම මාපියන්ට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලබා ගැනීම, දේශකයන්න් වහන්සේට ආශිර්වාද කිරීම සහ රටෙහි පවතින රෝග බිය ඉක්මනින් පහවී සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. පහත්ගම ගොඩපර ගොඩැල්ල පාර දුරේක්ෂා නිවසේ
හරේන්ද්‍රද සොයිසා මහත්මයා සමග ලලනීද සොයිසා මහත්මිය. මීට වසර 16කට පෙර අභාව ප්‍රාප්ත වූ ඒ.කේ. සිරිල් රණසිංහ ස්වාමි පුරුෂයාට සහ වසර 3කට පෙර මියගිය මාතලේ ලීලාවතී මෑණියන්ට මියගිය පින් බලාපොරොත්තු වන සියලුම ඥාතිවරුන්ට පුණ්‍ය අනුමෝදනා පිණිස සහ සුජීවත්ව සිටින ඩිංගිහාමි මෑණියන්ටත් ධර්මදේශකයන්න් වහන්සේටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම, දූදරු මුණුබුරු මිනිබිරියන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම වෙනුවෙන් අද දවසේදී දායකත්වයේ දරනවා අඟුණකොළ පැලැස්ස හැඩ කැටිය අංක 9 නිවසේ බී ඒකනායක මහත්මිය ඇතුළු පිරිස. පානදුර ගොරකපල පදිංචි නිලන්ත පීරිස් මහත්මයා සහ ඉනෝකා ලසන්ති මහත්මිය යුග දෙවියට පත්ව වසර 23ක් පිරීම නිමිති කරගෙන තුනුරුවනේ ආශිර්වාදය ලබා ගැනීම සඳහාත් ඒ වගේම දෙපාර්ශ්වයෙන් මිය ගිය සියලුම ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කිරීමටත් සුජීවත්ව වෙසෙන W කරුණා මෑණියන්ට W දයාවති මහත්මියට තුනුරුවනේ ආශිර්වාදය ලබා ගැනීමටත් මෙම ධර්මදේශනය ඉවහල් වේවා, මේ පින අත්පත් වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේ දායකත්වයට එක්වනවා පානදුර ගොරකපල පදිංචි නිලන්ත පීරිස් මහත්මයා සමග ඉනෝකා ලසන්ති මහත්මිය. මීළඟට පුණ්‍ය අනුමෝදනාව සඳහා මා ඉතාම ගෞරවයෙන් අපේ ගෞරවනීය දේශකයන්න් වහන්සේට ආරාධනා කර සිටිනවා. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, අද දවසේ අපේ පින්නතුන් බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශාසනික හැඟීමෙන් මේ සම්මා සම්බුද්ධ ශාසනය බොහෝ කාලයක් පවතිවා කියන හැඟීමෙන් ලෝක සත්‍යයට සෙත් පතමින් තමන්ගේ පවුලේ ඇත්තන්ට ඥාති ඇත්තන්ට සෙත් පතමින් ධර්ම අවබෝධය ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනා සඳහා දායකත්වයෙන් දරමින් කටයුතු කළා. ඒ සදැහැති පින්නතුන් හැම දෙනාටමත් ලෝකයේ බණ ආපු හැම දෙනාටමත් මේ සිදු කරගත්ත උතුම් පුණ්‍ය කර්මය, ධර්ම දානමය, ධර්ම ශ්‍රවණමය කියන මේ දෙආකාරයෙන් සිද්ධ වෙච්ච උතුම් කුසලය බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේලා නිවිසනෙහි වදාළ ශාන්ත ලක්ෂණ සියලුම දුක්ඛයන්ගෙන් නිදහස් වුණු සදාකාලික සැපයක් වූ නිර්වාණ ධාතුව සාක්ෂාත් කිරීමටම පාරමී බලයක්, පාරමී දහමක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු මං පරන්ති. අද දවසේ ගෞරවනීය දේශකයන්න් වහන්සේ දොඩම්තලාව ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපාද පුහුල්වැල්ලේ සාරද ස්වාමින් වහන්සේ. අපි උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සාදුකාරයක් දී ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කළ ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.